අවශ්‍යයි. ඇයි මේ ප්‍රෝග්‍රෑමින් කියන එක ආවේ? මොකටද? දැන් අපි ප්‍රෝග්‍රෑමින් කියන මේ පාඩමෙන් අපි ඇත්තට මොකද්ද මේ කරන්නේ? පුතේ මේ මොකක් හරි අපි software එකක් හදන්න හදන්නේ. හරිද? අපි මොකක් හරි software එකක් හදන්න හදන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ පාඩම් ඉගෙනගෙන මේ ප්‍රෝග්‍රෑමින් කියන පාඩමක් ඉගෙනගෙන මේකේ අන්තිම අරමුණ තමයි අපි මොකක් හරි අපේ වැඩක් පහසු කරගන්න මොකක් හරි software එකක් හදන්න හදන්නේ. හොඳයි. මොකක් හරි software එකක්. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. මම දැන් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා 10 වැඩි කිරීම 20 කීයද කියලා. හරිද? දැන් ඔයාලට ඔන්න ඔක ටක් ගාලා උත්තරයක් දෙන්න පුළුවන්. 10 වැඩි කිරීම 20 කීයද? 200. හරිද? මම දැන් මෙහෙම එකක් අහනවා. මම අහනවා 43 වැඩි කිරීම 87 කීයද කියලා. හරිද? එකපාර හදන්න බෑ නේද? එකපාර හදන්න අමාරුයි. අපි එන කොලේක ලියලා 43 ලියලා 87 ලියලා ඔන්න වැඩි කරලා බලන්න ඕන. හරිද? නැත්නම් මං කියන ඔයාලට 6220 බෙදන්න කියනවා 14. හරිද? අන්න එකපාර අපිට උත්තරය ගන්න බෑ. හරි? අන්න එතකොට එහෙමනම් ඔන්න අපිට දැන් ඔන්න ගැටලුවක් තියෙනවා. හරිද? ඔන්න අපිට ප්‍රොබ්ලම් එකක් තියෙනවා. හරිද? ඔන්න අපිට ප්‍රොබ්ලම් එකක් තියෙනවා. මොකද්ද? අපිට mathematical calculation කරගන්න පොඩ්ඩක් අමාරුයි. හරිද? ඕක පහසු කරගන්න ඕනේ. මේ ගණන් හදන එක මම පහසු කරගන්න ඕනේ. හරිද? ගණන් හදන එක ලේසියෙන් කරන්න පුළුවන් මොකක් පාවිච්චි කළාද? මොකක් පාවිච්චි කළාද? අපි ගණන් ලේසියෙන් හදන්නේ මොකෙන්ද? calculator කැල් එකෙන්. අන්න කැල්කියුලේටර් එකෙන්. හරිද? එතකොට පුතේ මේ කැල්කියුලේටර් එක කියලා කියන්නේ මොකද්ද මේ? ඔන්න කැල්කියුලේටර් එක තියෙනවා. හරි. දැන් ඔන්න මට පුළුවන් 6420 බෙදන්න 14. ඔන්න උත්තරේ ටක් ගාලා එනවා. හරි. 458.57 ඔහොම ගානක් එන්නේ. හරි. අන්න එතකොට කැල්කියුලේටර් එක කියලා කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා පුතේ මොකද්ද මේ? ප්‍රෝග්‍රෑම් එකක් නේ. ඔන්න අපි මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා මොකක් හරි විදියකින් අපි හැදුවා අපි මොකක් හරි ගණිත අපේ මොකක් හරි මැතමැටිකල් අපේ ප්‍රශ්න ඉදිරිපත් කරාට පස්සේ ඉන්පුට් එකක් දුන්නාට පස්සේ එයා ගාන හදලා අපිට ටක් ගාලා උත්තරේ දෙනවා. හරිද? අන්න ප්‍රෝග්‍රෑම් එකක්. හරිද? ඔන්න කම්පියුටර් එකේ ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට දැන් ඔන්න මේ ඉගෙන ගන්න පාඩමෙන් අන්න අන්තිමට ආපු අවුට්පුට් එක. හරි? සිම්පල් කැල්කියුලේටර් එකක් අපිට හදන්න පුළුවන්. හරිද? ඉතින් දැන් ඔයාලගේ කම්පියුටර් එක ගත්තොත් පුතේ දැන් කම්පියුටර් එක ඔයාලගේ ප්‍රෝග්‍රෑම් ගොඩ තියෙනවනේ. නේ? දැන් උදාහරණයක් විදිහට අපි දැන් ඔයගොල්ලොන්ගේ කම්පියුටර් එකේ තියෙනවා මේ Windows Media Player එක. හරිද? එතන Windows Media Player එකට පුළුවන් වීඩියෝ ප්ලේ කරන්න. හරිද? නැත්නම් game player, pot player. හරි? එක එක players තියෙනවා. නැත්නම් තව මොනවද තියෙන්නේ? web browser එක. web browser එක කියන්නේ program එකක්. හරිද? ඉතින් paint. හරිද? ඊට පස්සේ Photoshop ඒ වගේ ලොකු software. ඒ හැම එකක්ම මේ මොකක් හරි software එකක්. හරිද? මොකක් හරි වැඩක් පහසු කරන්න තියෙන software එකක්. හොඳද? excuse me මේ scratch එක download කරගත්ත setup එකකින් ඒත් open කරාම blank නේ පෙන්නන්නේ. ඒක ඔයා පුතේ download කරගෙන ඉවරයිද ඒක? ඔව්. එකබයිට් කීයක් තියෙන download කරපු එක? කොච්චරක් size එක තියෙනවද බලන්න. මෙගාබයිට් සාමාන්‍ය 100 ගානක්ද තියෙනවද? 152ක්. 152ක් තියෙනවා. එතකොට ඩබල් ක්ලික් කරාම මොකද්ද කියන්නේ පුතේ?
setup එක double click කරාට පස්සේ මොකද්ද කියන්නේ? ඒක ඩවුන්ලෝඩ් කරගත්ත නිසා මේ ඩෙස්ක්ටොප් එකට හේතු ඒක ඕපන් කරාම බ්ලැන්ක් නේ පෙන්නන්නේ. හරි. ඔයා මේ screen board share කරන්න බලන්න මොකද්ද case එක බලන්න. පුතා screen share කරන්න. ඔයාලට පුළුවන් screen share කරන්න මම rights දීලා තියෙන්නේ. tag ගාලා share කරලා මම බලන්න මොකද්ද case එක කියලා. මට පේන්නේ තාම පුතේ setup එක load වෙනවා වගේ ඔයාගේ. remote control එක දෙන්න බලන්න. ඔයාගේ මේ machine එකේ පුතේ මේ මොකද්ද මේ processor එකේ මේ RAM එක කොච්චරක් තියෙනවද මේක? RAM එක 4GB වක් තියෙනවද? මේ setup එක open වෙන ගමන් වගේ තියෙන පුතේ. share screen ගියා පුතේ. කො setup එකේ අවුලක් තියෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් වෙලා open කරලා තියන්න මේ පොඩි වෙලාවක් ඇද්දියා start වෙන්න පටන් ගන්නවා. thank you sir. බලමු ඒක තමයි try කරන්න. බැරි වුණොත් මට ආයෙ මම help කරන්න හොඳේ. මේ දැන් කොහොමත් ඕක මේ කියන්නේ අමාරු නැමෙ තින්නේ. මේ ඉතින් setup file එක ඉතින් මේක double click කරපුවාම open වෙන්න ඕන. මේ open වෙන්න. මෙන්න මෙහෙම එන්න ඕන පුතේ. හොඳේ. මේ සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. ඔයාගේ screen එකට ලොකුවට වගේ පෙවුනේ මට. resolution පොඩ්ඩක් වැඩියෙන් දීලා තියෙනවද දන්නේ නැහැ. ඔයාගේ මේ අඩුවෙන් දීලා තියෙනවද දන්නේ නැහැ desktop එකේ. එන් case එකක් වෙන්න පුළුවන්. sure නේ හරි බලමු. හොඳේ. ඔයා try කරන්න. බැරි වුණොත් කියන්න ආපහුම කරලා දෙන්න. හරි. දැන් එතකොට දැන් මම මේ කියන්න හදන්නේ එතකොට අපි දැන් මේ ඉගෙන ගන්න මේ ප්‍රෝග්‍රෑමින් පාඩම ඕගොල්ලෝ ඉගෙන ගන්න හදන්නේ මෙන්න මේ වගේ මේ අන්තිමට මේ ඇත්තට මේ වගේ දේවල් කරන පර්පස් එක තියාගෙන තමයි අපි ඉගෙන ගන්න. හරි. දැන් පුතාලට 11 වසරේ දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්නේ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් කිහිපයක් තියෙනවා. හරි. ඔයාට 11 වසරේ තියෙන මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ්. මේ තියෙන Pascal කියන එක. Pascal. දැන් ඔයගොල්ලෝ මේ වචන අහලා තියෙන Java කියන වචන අනිවාර්යෙන් අහලා තියෙ කොහෙන්ද? මේ එක එක පුතේ මේ එක එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් මේ තියෙන්නේ. Java, Perl, Ruby, C++, C, Python. Python තියෙනවා A level ICT කරොත්. A level ICT කරොත් Python තියෙනවා. මේ 11 වසරේ තියෙනවා Pascal කියන programming language එක තියෙනවා. මෙතනත් මේ තියෙනවා programming languages කීපයක් තියෙනවා. හරිද? එතකොට මේ දැන් මම කියන්න හදනවා අපි මතක තියාගන්න ඕන දේ තමයි අපි දැන් ඇත්තට මේ මේවා ඉගෙන ගන්න පුතේ ඔන්න ඔය අරමුණට යන්න තමයි ඉගෙන ගන්න. හරිද? එතකොට ඒ කියන්නේ අපේ අර end result එක ගැන idea එකක් තියාගෙන අපි ඉස්සරහට ගියාම හරි. හොඳයි. හරි. දැන් හරි දැන් ලියන්න පුතේ පොඩි අනුමාත්‍රිකාවක් analyzing a problem කියලා. analyzing a problem. analyzing a problem.
හරි. දැන් එතන අපි දැන් පුතේ ප්‍රොබ්ලම් එකක් අපි දැන් මේ ප්‍රෝග්‍රෑමින් වලින් කරන්නේ මොකක් හරි ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකක් හොයන්න තමයි අපි මේ try කරන්නේ. හරිද? මොකක් හරි ප්‍රොබ්ලම් එකකට අපි සොලියුෂන් එකක් හොයන්න හදන්නේ. හරිද? දැන් උදාහරණයකට අපි හිතමු අපට ඕන වෙනවා පන්තියක් තියෙන පන්තියේ ළමයි අපි හිතමු පන්ති ළමයි ඉන්න 50ක්. හරිද? එතකොට මේ අපි බලන්න ඕන අපි හිතමු මේ පන්තියේ ළමයි 5 දෙනාගෙන් ගණන් වලට ගණිතයට වැඩියෙන්ම ලකුණු ගත්තේ කවුද කියලා හොයාගන්න ඕන. හරිද? පන්තියේ ළමයි 50 දෙනෙක් ඉන්නවා. මේ 50 දෙනාගෙන් මම හොයන්න ඕන ගණිතය කියන විෂයට මැතමැටික්ස් වලට වැඩියෙන්ම ලකුණු ගත්තේ කවුද කියලා හොයාගන්න ඕන. හරිද? ඉතින් එහෙනම් මම මොකද කරන්න ඕන? මම වෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදනවා. ඒ පන්තියේ ළමයි 50 දෙනාගෙම ගණන් ලකුණු චෙක් කරන එකින් එකට චෙක් කරලා මම හොයාගන්න වැඩිම ලකුණු තියෙන්නේ කාටද කියලා. හරිද? අන්න ප්‍රශ්නයක්. හරිද? එතකොට ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම process එකකට යනවා. හරිද? මොකද්ද process එක? the problem එක තමයි මේ ලකුණු වැඩිම ගත්ත ළමයා හොයාගන්න එක. හරිද? එතකොට ඕකේ input එක මොකද්ද? දැන් මෙහෙම දැන් ප්‍රොබ්ලම් එකක් තියෙනවා. හරිද? ප්‍රොබ්ලම් එක තමයි find the student who took highest for mathematics. හරිද? ගණන් වලට වැඩිම ලකුණු ගත්ත කවුද කියලා හොයාගන්න ඕන. හරිද? එතකොට දැන් ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බහම පුතේ අපි ප්‍රශ්නේ අපි කඩනවා කොටස් තුනකට. හරිද? අපි ප්‍රශ්නෙට සොලියුෂන් එකක් හොයන්න යද්දි අපි ඔය කඩා ගන්න කොටස් තුනකට. මොකද්ද කොටස් තුන? input, process, output. හරි? ඔන්න ඔය තුනට අපි කඩා ගන්නවා. හරිද? අපි හැම ප්‍රශ්නයක්ම පුතේ විසඳන්න යද්දි මෙන්න මේ තුන මුලින්ම අඳුර ගන්න ඕන. හරිද? අපි මොකද්ද input කරන්නේ? හරිද? දැන් අපි මේක මෙහෙම පැත්තකින් තියලා අපි හිතමු අපි හදනවා කියලා තේ කෝප්පයක්. ඔයාලා ගෙදර කුස්සියට ගිහිල්ලා අපි හිතමු තේ එකක් හදන්න යන්න. හරිද? ඔයගොල්ලෝ තේ එකක් හදන්න යන්න. ටී කප් එකක් හදන්න යන්න. හරිද? එහෙනම් ටී කප් එකක් හදන්න මට කියන්න බලන්න ඉන්පුට් මොනවද තියෙන්නේ? අපිට තේ කෝප්පයක් හදනවා නම් මොනවද ඕනේ කියන්න බලන්න. මොනවද ඕනේ? කොහොම කතා කරන්නේ? ඕ තේ කෝප්පයක් හදන්න යනවා නම් මොනවද ඕනේ කුස්සියේ? කියන්න බලන්න. කොහොමද කතා කරන්නේ? කවුරු කතා කරන්නේ නැහැ. මලින්දු කියන්න බලන්න. මලින්දුගේ මවුස් එක නෑ කියවනේ. මේ මයික් එක. මොනවද ඕනේ? අපි ටී කප් එකක් හදනවා නම් තේ කොළ ඕනේ. තේ කොළ ටී ඕන. හරිද? ආය මොනවද ඕනේ? sugar ඕන. ඔන්න නිම්රාද කියලා දෙනවා. sugar ඕන. හරිද? ආය මොනවද ඕනේ? boil water ඕන. හරි. ඔන්න අපි දැන් අපි තේ කෝප්පයක් හදන්න යන්නේ. ඔන්න අපේ input ටික. හරි. දැන් ඊට පස්සේ input ටික තියෙනවා. හරි. දැන් ওই ටික කොහොම තිබ්බා කියලා තේක හැදෙනවද? ඈ මේ ටික මෙහෙම තිබ්බා කියලා ඒ ටික හැදෙන්නේ නැහැ නේ. මං එහෙනම් මොකද්ද කරන්න ඕන?
මම එනම් මේ ටික මොකක් හරි තේක හදන පිළිවෙලක් තියෙනවනේ. අන්නේ process එකට මම දාන්න ඕන. හොඳයි. තේක හදන process එකට දාන්න ඕන. හරි. අපි හිතමු process එකේ තියෙන මෙන්න මේ ටික. හොඳයි. මොනවද? boil water. මම නිකන් හිතලා ලියන්නේ. හොඳයි. boil water. පළවෙනි step එක. හොඳයි. වතුර උණු කරනවා. ඊට පස්සේ මොනවද කරන්නේ? අපි ඒකට ඇඩ් කරනවා ඒකට තේ කොළ දානවා. හොඳයි. tea. add tea leaves. හොඳයි. tea කෙලෙමු. තව මොනවද දාන්නේ? අපි හිතමු ඔන්න first step එක තමයි boil water. හොඳයි. second step එක තමයි අපි ඔකට තේ කොළ දානවා. හොඳයි. තුන්වෙනි step එක මොකද්ද? add sugar. හොඳයි. ඊට පස්සේ හතරවෙනි step එක ඔක්කොම ද කලවම් කරනවා නේ. හරි. හරි mix together. ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? අපිට බලන්න පුළුවන් check sugar. හරි. සීනි අධි කියලා බලන්න බෑනේ. සීනි අධි කියලා බලනවා. check sugar is enough or not. හොඳයි. දැන් හරි. සීනි මදි නම් මොකද කරන්නේ? දැන් මෙතනින් පස්වෙනි ස්ටෙප් එක මොකද කරන්නේ? චෙක් කරනවා සීනි ඇද්ද මදිද කියලා. හරිද? සීනි මදි නම් මොකද කරන්නේ? මම ආපහු යනවා තුන්වෙනි ස්ටෙප් එකට. හොඳයි. තුන්වෙනි ස්ටෙප් එකේ මොකක්ද තියෙන්නේ? add sugar නේ. එහෙනම් go to step 3 and repeat. හොඳයි. අන්තිමට තමයි finish කරන්නේ. හොඳයි. අන්තිමට finish කරනවා. හරි ඉවරයි. හොඳයි. එතකොට ඔය ස්ටෙප් ටික ගියාට පස්සේ අපිට මොකක්ද හම්බෙන්නේ? අපිට ටී කප් එකක් හම්බ වෙනවනේ. අපිට ටී කප් එකක් හම්බ වෙනවා. තේරුණාද? ඔන්න අපේ ප්‍රොබ්ලම් එක තමයි මේකින්න ටී කප්. හොඳයි. ප්‍රොබ්ලම් එක තමයි මේකින්න ටී කප්. හොඳයි. ටී කෝප්පයක් හදන එක. ටී කෝප්පයක් හදා ගන්න ඕන. හරිද? එතකොට පුතේ ඔන්න අපේ ඉන්පුට් ටික අපි අඳුරගත්තා. හොඳයි. මම අඳුරගත්තා ඕනෑම පුතේ මොන ප්‍රශ්නයක් විසඳන්න ගියත් අපේ ජීවිතෙත් එහෙමයි. හොඳයි. අපි මොන ප්‍රශ්නයක් විසඳන්න ගියත් නැහි දනු අපි ඔයාලට ඕන ගයක් හදන්න. හොඳයි. ඔයාලට ඕන ගයක් හදන්න. ඔයාලා කියන්නේ අපි කවුරු කෙනෙක් ගයක් හදන්න යනවා. හොඳයි. ඒතර ගෙදරක් හදන්න යනවා නම් මොනවද තියෙන්න ඕන? ඉන්පුට් ටික හඳුර ගන්න එපා නේ. ඉඩමක් තියෙන්න ඕන. ඈ ඊට පස්සේ ඉඩමක් තියෙනවා නම් ඊට පස්සේ ප්ලෑන් එකක් අඳින්න ඕන. ප්ලෑන් එක අප්‍රූව් කරන්න ඕන. හොඳයි. තව ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ මේ කන්ස්ට්‍රක්ෂන් ක්‍රූ එකක් හොයා ගන්න ඕන. මචං බාස්ලා හොයා ගන්න ඕන. හොඳයි. එයාලා ඉන්නොත් ඔන්න ඊට පස්සේ වැඩ කරන්න ඕන. බරු ටික ගේන්න ඕන. ගඩොල් ඕන. සිමෙන්ති ඕන. වැලි ඕන. වතුර ඕන. ඒ මූලික කළු ගල් ඕන. හොඳයි. දැක්කද? ඕනෑම ප්‍රොබ්ලම් එකකට පුතේ අපි ඉන්පුට් ටික හඳුනගත්තොත් අපිට වැඩේ කරන්න ලේසි. හොඳයි. එතකොට හරියට මුලින් ඉන්පුට් අඳුරගත්තේ නැත්නම් ඔන්න අපි පස්සේ කරදරේ වැටෙනවා. හොඳයි. ඒක අපි ප්‍රශ්නයක් තිබ්බහම මුලින්ම අපි අපේ මූලික කාරණේ වෙන්න ඕන ඉන්පුට් එක හරියට අඳුර ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ අපේ ස්ටෙප් ටික හරියට ප්ලෑන් කරන්න ඕන. හොඳයි. මේ ස්ටෙප් ටික හරියට ප්ලෑන් කරා හරියට මෙහෙම. හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ ගෙයක් හදන්න යනවා. හොඳයි. ඉතින් ගෙයක් හදන්න යද්දී හાર્ඩ්වෙයාර් එකෙන් මුලින්ම වහලි ගහන බොට්ටි ගෙනාවොත් එහෙම වැඩේ අවුල් වෙනවනේ. නේ? දැන් ඔයාලා මුලින්ම ගිහිල්ලා මේ අර මොනවාද ඇස්බෙස්ටොස් සීඩ් නොයි වහල් ඩොන්ලි හරි උළු හරි මොන හරි ඒව ටික ගේනවා. හරිද? එහෙම වුණොත් ප්‍රශ්නයක් නෑ. ඒ යන ස්ටෙප් ටික හරියට ෆලෝ කරන්න ඕන. හොඳයි. දැන් ඔයාලා දැන් මේ ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑම් හදද්දි ඔක්කොම බලපානවා. හොඳයි. මේ ඔක්කොම මේ ස්ටෙප් ටික හරියට බලපානවා. හොඳයි. ඉතින් ඕනෑම ප්‍රශ්නයක් පොතේ විසඳන්න යද්දි ඒ පිළිවෙල හරිම වැදගත්. හොඳයි. ඒ පිළිවෙල හරිම වැදගත්. හොඳයි. එතකොට අපි මේ process එක කියලා අඳුර ගන්න ඕනක තමයි. හොඳයි. අපි process එක හරියට අඳුර ගන්න ඕන. හොඳයි. ඊට පස්සේ
එතකොට අපි process එක ඉවර වුණාට පස්සේ අපට ඔන්න අන්තිමට එනවා අපට අපේ output එක අපට එනවා. හොඳයි. අපට අපේ output එක එනවා. හරි. ලියවනේ මාතෘකාවක් analyzing a problem කියලා. හොඳයි. මෙතන පුතේ ලියන්න example 1 කියලා දාලා මෙන්න මේක ලියන්න පුතේ. මෙන්න මේ ටික මෙතන ලියලා මුලින්ම දාගන්න problem කියලා දාලා මේක ඉන්න ටික. හොඳයි. ඊට පස්සේ මේකේ අපි මේ අඳුරගත්ත input ටික මේ වගේ ලියාගන්න. හොඳයි. මේ ඉස්සරහින් පොඩි තේ කෝප්පයක් ඇඳගත්තත් හොඳයි. හොඳයි. ඉස්සරහින් නෝට් එක ඉස්සරහින් පොඩි තේ කෝප්පයක් ඇඳලා අර දුම් ටිකක් එහෙම යනවා වගේ පොඩි ආට් එකකුත් දාන්න. හොඳයි. ඊට පස්සේ process එක දාලා මේ වගේ step ටික ලියා ගන්න. හොඳයි. දැන් මේකේ පුතේ දැන් අපර ඕන තව step වැඩි කරන්න පුළුවන්. හොඳයි. දැන් ඕනම මේ at t නුත් අපිට තේකොළ වැඩිද තේකොළ අඩුද කියලා ඒක check කරන්න පුළුවන්. තේකොළ අඩු දිනම් ආය තේකොළ දානවා. හොඳයි. ඒක තේකොළ අර එක පෙරලා ගන්න. ඒ වගේ තව step 17 එකක් මම සරලව ලියලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ output එක teacup එකක්. මේක ටක් ගාලා ලියා ගන්න. මේ problem එක. මම font size එකත් පොඩ්ඩක් ලොකු කරන්නම්. ලියාගෙන ඉවරලා මට කියන්න. හරිද? ලියාගත්තද? හරිද පුතේ? ලියාගත්තද? ඉවරයි නේද? හරි. දැන් මේ ඔයාලට බලන්න පුතේ. ඔයාලට බලන්න මෙන්න මේ තුනත් පුතේ මෙන්න මේ වචන තුන problem analysis කියලා අපි දැන් මාතෘකාව ලිව්වනේ. ඊට පස්සේ මේ example එක ලිව්වා. හොඳයි. ඊට පල්ලෙහෙන්
මෙන්න මේ තුනත් මෙන්න මේ වගේ ඇඳගන්න. input process මම ටිකක් ලොකුවට ඇඳලා පෙන්නන්න. ඔව් කොහමද මේක වලින් මේකෙන් මේකට වගේ ඉතලයක් දාන්න. මේකෙන් මේකට මෙන්න මේ වගේ ඉතලයක් දාන්න. හරි. මේ ඔක්කොම වටේට ලොකු හොටුවක් ඇඳලා එතන ලියන්න problem solving කියලා. problem solving. දැන් ඔය අර ඇඳ එක්සැම්පල් එකට පල්ලෙහාම පොතේ මේක ඇඳගන්න. තේරුණානේ? මම අර එතනම ඇඳේ ලොකල ඇඳේ නෑ. input process output කියලා box තුනක් ඇඳලා මේ box input වලින් ඉඳන් process එක රීතාලයක් අඳින්න process එකේ න output එක රීතාලයක් අඳින්න ඒක වටේ ලොකු කොටුවක් ඇඳලා ඇතුළේ පල්ලෙහා ලියන්න problem solving කියලා. හරි. එතකොට අපි දැන් මතක තියාගන්න problem solving කිව්වේ අපි ප්‍රශ්නයක් විසඳන්න යද්දී පුතේ ওই ටික තමයි අපි හැම වෙලේම අනුගමනය කරන්නේ. හරි. හරි. ඔය ගඳකට ගන්න. හරිද? තියාගත්තද? මේක හරියන්නේ නැහැ මේ වැඩේ. මේ ඉවරයි සර්. ඉවරයි නෑ මේ මට පුතේ ඔයගොල්ලෝ පේන්නේ නෑ මම මේ හරි ඒක අන්න එතන කරන්න ගියාපු කැමරා ඔන් කරන් හරි පුතේ නැත්තම් මේක මේ මට ප්‍රැක්ටිකල් නෑ වැඩි ගන්න වැඩි හොඳ මොකද ඔයගොල්ලෝගේ රෙස්පොන්ස් එක පේන්නේ නැත්තම් මේ මට කරන්න වෙයි හරියට හොඳ ගොඩක් වීඩියෝ මේ data slow වෙනවනම් කමක් නැහැ නැත්තම් කැමරා ඔන් කරන් තියාගන්න හොඳ මේ අනිත් කට්ටිය හරි දැන් එතකොට අනිත් දෙන්න ඔන් කරන් කැමරා තියෙනවනේ හරි දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද ෆ්ලෝ chart කියලා ෆ්ලෝ chart කියන එක අහලා තියෙනවද ෆ්ලෝ chart කියන එක අහලා තියෙනවද මතකද ෆ්ලෝ chart නිකන් අහලා තියෙනවද ෆ්ලෝ chart අහලා තියෙනවද මෙන්න මේවා මම කියන්නේ ඈ මේ තියෙන ෆ්ලෝ chart අහලා දිනනවා සර්. අහලා තියෙනවා හොඳ මේ තියෙන මේ begin මේ number මේ තියෙන මෙන්න මේවට තමයි අපි ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ හොඳ අපි මේවට තමයි ෆ්ලෝ chart එකක් කියලා කියන්නේ හොඳ ඒත් මේ මොකද්ද මේ ෆ්ලෝ chart කියන්නේ හොඳ කොහෙන්ද ඕක එන්නේ
ෆ්ලෝ chart කියන එක කොහෙන්ද එන්නේ? හොඳ ෆ්ලෝ chart එක කියන එක පුතේ ආවේ මෙන්න මේ විදිහට. හොඳ ෆ්ලෝ chart කියන concept එක එන්නේ දැන් අපි මෙතන හොඳට බලන්න. දැන් අපි මේ තේ කෝප්පයක් හදන හැටි අපි ගත්තා. අපි මේ තේ කෝප්පය හදන හැටි අපි කඩාගත්ත ස්ටෙප් තුනකට නේද? ඉන්පුට්, process, output එක විදිහට. හොඳයි. එතකොට මේ flow chart කියන concept එක අපි මේ හඳුනාගන්නේ introduce කරගන්නේ මොකටද? අපි දැන් මෙතන මේ ලියුවානේ. අපි මේ තේ කෝප්පයක් හදන ස්ටෙප් ටික අපි හඳුනා ගත්තා. හොඳයි. boil water, add tea, add sugar, stir together. හරි. check sugar. හරි. go to step 3 අනේ වගේ. හරි. එතකොට මෙන්න මේ ස්ටෙප් ටික මෙන්න මේ පුතේ මෙන්න මේ ස්ටෙප් ටික මේ ඉන්පුට් නොයි මේ ස්ටෙප් ටිකයි මෙන්න මේ ටික ලියන තව විදියක් තමයි මෙන්න මේක මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න හැටි ලියන තව විදියක් තමයි ෆ්ලෝ chart කියලා කියන්නේ. ෆ්ලෝ chart කියලා කියන්නේ ඔන්න ඔය ටික ලියන තව විදියක්. හරි. ෆ්ලෝ chart. හරි. එතකොට අපි මේ ෆ්ලෝ chart කියලා පාවිච්චි කරන්නේ දැන් මෙතන අපි මේ නිකන් මේ වචනෙන් අර එසේ එකක් වගේ ලියලා තියෙන්නේ. දැන් මේ ටික මේ ලිව්වේ නිකන් මේ අර එක දිගට සාරාංශයක් වගේ ලයින් වල ලියාගෙන ආවා. මම ෆ්ලෝ chart මම යූස් කරන්නේ මට එක පාටෙන් බලද්දි නිකන් හොඳට ඇහැට තේරෙන්න ඕන. හොඳ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන හැටි මට හොඳට පැහැදිලිව තියෙන්න ඕන. හොඳ මේ වගේ. හොඳ බලද්දිම පේන ටක් ගාලා මොනවද ඉන්පුට් මොකද්ද process එක. හොඳ අන්න ඒ වගේ අන්න ඒව අඳුර ගන්න තමයි මට ටක් ගාලා මේ සොලියුෂන් එකක් ගනිද්දි ඒක ටක් ගාලා අඳුර ගන්න තමයි මම ෆ්ලෝ chart පාවිච්චි කරන්නේ. හොඳ එතකොට ෆ්ලෝ chart මම ෆ්ලෝ chart අපි වෙනම ඩිෆයින් කරගෙන තියෙන එක එක shapes ටික. හොඳ මේ කොටුවේ මොකද්ද අපි කොටුව ඇතුළට දාන්නේ මොකද්ද? රවුමක් තියෙන රවුම ඇතුළට දාන්නේ මොකද්ද? අර ඇදේ වෙච්ච රෙක්ටැන්ගල් එකට දාන්නේ මොකද්ද? අන්න ඒ වගේ මම රූල්ස් ටිකක් දාගන්නවා. දාගෙන අන්න මම ෆ්ලෝ chart අර අපේ normal තියෙන මේ ස්ටෙප් ටික මේ ටික මම හරව ගන්න ෆ්ලෝ chart එක. හරි. එතකොට ෆ්ලෝ chart කියන concept එක ආයෙ ප්‍රති ඔන්න ඔතන. හරි. අපේ මේ තියෙන ප්‍රශ්නේ මට හොඳට අඳුර ගන්න. හොඳට බලන්න ටක් ගන්න. හරි. මීට වඩා පහසුවෙන් බලන්න විදිය තමයි ෆ්ලෝ chart එක කියලා කියන්නේ. හරි. දැන් ලියන්න පුතේ පොඩි මාතෘකාවක් ෆ්ලෝ chart කියලා. ෆ්ලෝ chart කියලා මාතෘකාවක් ලියන්න. මම මේ ඔයාලට මේ පාඩම ඕන දේවල් ටික මේ උගන්වන්න හොඳේ. දැන් ඔයාලගේ 9 වසරේ මේවා නැහැ ෆ්ලෝ chart. හඳුන්වා දෙන්නේ නැහැ. හොඳේ. හැබැයි මේවා ගැන අදහසක් තිබ්බේ නැත්නම් පුතේ ඔයාලට පාඩම හරියට කරගන්න බැරි වෙනවා. හොඳේ. මම ඒකයි මෙතන ඉඳන් පටන් ගත්තේ ඔයාලට. හොඳේ. ෆ්ලෝ chart. ෆ්ලෝ chart එකේ මාතෘකාවක් ලියන්න. ෆ්ලෝ chart. හරි. හරි. දැන් මෙන්න මේ ටික මේක පුතේ අඳ ගන්න ඕන. අදින්න කලින් මේවා බලන්න. කොට කියන්නේ හරි අපි මෙහෙම කරමු. ලියන්න කලින් පල්ලෙහා පොඩි විස්තරයක් මේ ෆ්ලෝ chart එකෙන් මොකක්ද කියලා. ලියන්න පුතේ පල්ලෙහා ලියන්න
ලියන්න a flowchart flowchart is a representation. Flowchart is a representation of an algorithm. 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 සමාවදා ලියන්න a step by step approach, step by step approach to solving the problem. හරිද? මොකක්ද ඒ කියන්නේ? හරිද? A flowchart is a representation of an algorithm. හරිද? එතකොට දැන් මේ algorithm එක කියන්නේ මොකක්ද? තව ප්‍රශ්නයක් නේ. algorithm එක කියන්නේ මොකක්ද? algorithm එක කියන්නේ මොකක්ද? algorithm එක කියන්නේ පුතේ මෙන්න මේකට. මේ තියෙන මොකද්ද මේ තියෙන්නේ? algorithm එක කියන්නේ මොකද්ද? අපි ප්‍රශ්නයක් විසඳන්න අපි පාවිච්චි කරන ස්ටෙප් ටිකට. හරිද? අපි ප්‍රශ්නයකට විසඳුමකට යන්න පාවිච්චි කරන ස්ටෙප්ස් ටිකට තමයි අපි ඇල්ගොරිතම් එක කියලා කියන්නේ. හරිද? පල්ලෙහෙන් තරුවක් දාලා ලියන්න. පල්ලෙහෙන් පොඩි තරුවක් දාලා ලියන්න. ඇල්ගොරිතම් එක කියන්නේ මොකද්ද කියලා ඒක ලියන්න. ලියන්න පුතේ. මෙන්න මේක තරුවක් දාලා ලියන්න. An algorithm is a method to show the steps in solving a problem. මෙන්න මේ උඩ ටික. An algorithm is a method to show the steps in solving a problem. එතකොට මේ වගේ. හරිද? ඇල්ගොරිතම් එක කියලා කියන්නේ කෙලින්ම මේ හරි මම දැන් මෙහෙම අහනවා. කවුද නිම්රාදානේ? නිම්රාද දන්නවද පරිප්පුවක් හදන ඇල්ගොරිතම් එක? කවුද තරින්සා? දන්නවනේ. තරින්සා දන්නවද පරිප්පුවක් හදන ඇල්ගොරිතම් එක? ගෙදර උයලා තියෙනවද? ගෙදර උයලා තියෙනවා නම් දන්නවා. හරිද? ඇල්ගොරිතම් එක කියලා කියන්නේ මොකද්ද? අන්න ඒක තමයි තේරුම. ඇල්ගොරිතම් එක කියන්නේ මොකද්ද? යමක් විසඳන්න යන ස්ටෙප්ස් ටික. හරිද? ඕනම දෙයක්. හරිද? දැන් මම කිව්වොත් දැන් ඔන්න අම්මා දන්නවා හොඳට. අම්මා දන්නවා පරිප්පුවක ඇල්ගොරිතම් එක. හරිද? ඇල්ගොරිතම් එක කියලා කියන්නේ විසඳුමක් ගන්න මම පාවිච්චි කරන ස්ටෙප්ස් ටික. හරිද? දැන් ඇල්ගොරිතම් එක සමහර ස්ටෙප්ස් තියෙනවා මේ ඒ කියන්නේ ස්ටෙප්ස් ටික මාරු කරන්න බෑ. හරි මේ වගේ. දැන් හිතන්නකෝ දැන් අපි පරිප්පුවක් හදනවා. ඒකට පරිප්පුව හදද්දී අපි දැන් මුලින් පරිප්පුව හොදලා ඒක භාජනයට දාලා වතුර දාලා කිරි දාලා ලිපේ තියෙනවනේ.
එතකොට ලිපේ තියලා මේ අන්තිමට අපි ලුණු චෙක් කරලා ගන්නවා. හරි. එතකොට අපි හිතමු ලෝක මොකක් හරි එක ස්ටෙප් එකක් අපි වැරද්දුවා කියලා. හරි. අපි හිතමු අපි ඉදුණට පස්සේ දානවා අම්මිරිස් එහෙම. පරිප්පුව ඉදිල වෙරුණාට පස්සේ දානවා අම්මිරිස්ුයි ලුණුයි කපලා දාලා. හරියද වෙන්නේ? නෑනේ. නේ? අපි පරිප්පුවක් හදනවා නම් අපි මුලින්ම අපි පරිප්පුව හොදලා ඒකට ඒව ටික දාලා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි පුතේ. ඒතර ඇල්ගොරිතම් එක කියලා කියන්නේ අන්න ස්ටෙප්ස් ටිකට. හොඳේ. ඕනෑම ගැටලුවක් අපි විසඳන්න යන ස්ටෙප්ස් ටිකට. හොඳේ. එතකොට මේ තියෙන්නේ ටේක් ඕෆ් එකක් අපි හදන ඇල්ගොරිතම් එක. හොඳේ. ටේක් ඕෆ් එකක් අපි හදන ඇල්ගොරිතම් එක තමයි මේ තියෙන්නේ. හොඳේ. මොකද්ද? තේ වතුර රත් කරා, තේ කොළ දැම්ම, සීනි දැම්ම, කලවම් කරා අන්න ඇල්ගොරිතම් එක. හොඳේ. එතකොට මේ ඇල්ගොරිතම් පෙන්නන එක විදියක් තමයි ෆ්ලෝ chart කියලා කියන්නේ. හොඳේ. ෆ්ලෝ chart කියලා කියන්නේ මේ ඇල්ගොරිතම් එක පෙන්නන විදියකට. මේ ස්ටෙප් ටික පෙන්නන විදියට. හොඳේ. හරි. අපි දැන් ඔය ෆ්ලෝ chart වල ඒ මූලික හැර ටිකක් තියෙනවා. හොඳේ. මූලික shapes ටිකක් තියෙනවා. අපි ඒ ටික මුලින් ඇඳගමු. ඇඳගෙන ඊට පස්සේ ඊට පස්සේ පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. හොඳේ. දැන් පුතාලා මෙන්න මේක ඇඳ ගන්නවා. මේ දකුණු පැත්තේ chart එකක් පේනවද? හොඳේ. මේ වගේම අපි දැන් flow chart එක මාතෘකාව ලියලා තියෙන්නේ. හොඳේ. flow chart කියලා මාතෘකාවක් ලියලා නැත්නම් ලියව නේද? හොඳේ. ලියවනේ. මෙන්න මේ වගුව ඇඳ ගන්න. හොඳේ. වම් පැත්තේ symbol කියලා කොලම් එකක් තියෙනවා. ඉස්සරහින් function කියලා කොලම් එකක් තියෙනවා. මෙන්න මෙහෙම ඇඳ ගන්න. හොඳේ. කාංචනා මිස්ගේ පුතා කවුද? අප්සරනේ. හරිද? එන්න ඉක්මනට. එතකොට මේ මුලින්ම තියෙන්නේ මේ රෙක්ටැන්ගල් එක කර කෙලවර රවුම් වෙච්ච වගේ ෂේප් එකක්. හොඳේ. ටැබ්ලට් එකක් වගේ ෂේප් එක. ඊට පස්සේ තියෙන්නේ ඇන්ගල් වෙච්ච රෙක්ටැන්ගල් එකක්. පැරලලෝග්‍රෑම් කියලා කියන්නේ අන්න ඒක. ඊට පස්සේ රෙක්ටැන්ගල් එකක් තියෙනවා. ඊට පස්සේ ස්ක්වයර් එකක් පැත්ත ගහලා තියෙන කරකවලා තියෙන. හොඳේ. ඒක මේ පල්ලෙහාට මේ වගේ ඊතර දෙයක් එනවා. ඒ ඩිසිෂන් එකක් ගන්න අපි එහෙමයි. හොඳේ. ඊට පස්සේ මේ වගේ ෆ්ලෝ ඩිරෙක්ෂන් එක දාගන්න කනෙක්ටර් කියන එක පල්ලෙහාම දාගන්න.
ඉවරයි නම් කියන්න. හරිද? ද ඉවරයිද? ඉවරයි නම් කියන්න ඕනේ. finish sir. good. හොඳයි. හරි. ඔන්න දැන් බලමු flow chart කියන්නේ මොකක්ද කියලා. දැනගත්තානේ. හොඳයි. දැන් එතකොට මෙන්න මේකයි කතාව. අපි දැන් මෙතන පුතේ අපි දැන් ස්ටෙප් ටිකක් තියෙනවනේ. අපි දැන් ස්ටෙප් ටිකක් තියෙන එක එක දේවල් තියෙනවා. හොඳයි. එක දේවල් තියෙනවා. හොඳයි. දැන් සමහර ඒවා තියෙන එක දිගට කරන් යන ඒවා. හොඳයි. දැන් මෙතන ඉන්පුට් තියෙනවා. හොඳයි. නේ? දැන් මේ ටික තමයි අපි ඉන්පුට් ටික. හොඳයි. ඊට පස්සේ වතුර රත් කරනවා, තේ කොළ ඇඩ් කරනවා, සීනි ඇඩ් කරනවා. හොඳයි. එතකොට දැන් මේ අපි මෙන්න මේ ස්ටෙප් ටිකනේ අපි ෆ්ලෝ chart එකට ගන්නෙ. හොඳයි. එතකොට ගද්දී අපි මේ එක හැඩතල ටිකක් අපි ඩිෆයින් කර ගන්නවා. හොඳයි. එතකොට මෙන්න මේ වගේ මම දැන් එක්සැම්පල් එක පෙන්නන්න මුලින්. හරි මෙන්න මේ එක්සැම්පල් එක. මේ බලන්න. මෙන්න මේ එක්සැම්පල් එක. වම් පැත්තේ තියෙන එක්සැම්පල් එක. හොඳද? දැන් අපි බලමු මේ මෙතන තියෙන ෂේප් මෙතන තියෙනවද කියලා. මේ ස්ටාර්ට් එන්ඩ් එකේ ෂේප් එක මේ ටැබ්ලට් එක වගේ ෂේප් එකනේ ඕවල් එකක් වගේ. හරිද? තියෙනව නේද මේ? අන්න ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි තියෙන ෆ්ලෝ chart එක. හරි? එතකොට අපි ෆ්ලෝ chart එකේ ස්ටාර්ට් එකක් හරි එන්ඩ් එකක් හරි හැම වෙලෙම පෙන්වන්නේ මෙන්න මේ ෂේප් එකේ. හරි? මෙන්න මේ ඕවල් වගේ හැඩයක් තියෙන මෙන්න මේ ෂේප් එකෙන් තමයි ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි අපි හැම වෙලෙම පෙන්වන්නේ. හොඳද? හරි. දැන් මට කියන්න බෑ මේ ෂේප් එක මොකක්ද? මේ තියෙන මොකක්ද? මේ තියෙන මොකක්ද? රෙක්ටැන්ගල් එකක් නේද?
මේ toss the coin කියන එක තියෙන්නේ. මේ shape එක rectangle එකක් නේ. එහෙනම් අපි මෙතනින් දන්නවා rectangle එක තියෙන මෙතන නෙමෙයි. වෙන rectangle එක. එතකොට rectangle එකෙන් පෙන්නන්නේ මොකද්ද? process එකක්. rectangle එකෙන් පෙන්නන්නේ process එක. ඒ කියන්නේ මොකක් හරි මේ කරන වැඩක්. හොඳයි. අර තේ ඇඩ් කරනවා හරි වතුර ඇඩ් කරනවා හරි සීනි දානවා හරි එකතු කරනවා හරි අඩු කරනවා හරි හොඳයි. අන්න ඒ වගේ process එකක් තමයි අපි මේ rectangle එකෙන් පෙන්නන්නේ. හොඳයි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මෙන්න මේ දිනවල shape එක නේ. මෙන්න මේක. නේ. decision එක. decision එක ගන්න shape එක. හොඳයි. එතකොට මේ decision එක ගන්න shape එකේ මෙහෙම තියෙන්නේ. එතකොට දැන් මේක අහන්නේ මේ අපි coin එකක් උඩ දානවා. ඊට පස්සේ අපි check කරනවා head එක වැටෙනවද කියලා check කරන්න. head එකද tail එකද? head එක වැටෙනවද කියලා බලනවා. හොඳයි. එතකොට අපි යන decision එකක් check කරන්නේ. is it head? හොඳයි. yes නම් මේ පැත්තට අපි අන්න තව වැඩක් කරනවා. හොඳයි. no නම් මෙන්න තව වැඩක් කරනවා. හොඳයි. දැන් මේකේ shape මේ shape එක මොකද්ද? මේ ඇද වෙච්ච rectangle එකක් තියෙන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ input or output. හොඳයි. input or input එකක් හරි output එකක් හරි තමයි අපි මෙන්න මේ ඇද වෙච්ච rectangle එකෙන් කියන්නේ. හොඳයි. මම එහෙම ගැන ඇද වෙච්ච rectangle එකෙන් කියන්නේ input එකක් හරි output එකක් හරි තමයි පෙන්වන්නේ. හොඳයි. එතකොට මෙතනින් මේ check කරා head එකද වැටෙන්නේ කියලා yes නම් ඇතුලේ තියෙන මොකද්ද show it is head කියලා පෙන්නනවා. no නම් show it is tails. ඔන්න output එකක් තියෙනවා. output කරන්නේ එහෙමයි. ඊට පස්සේ program එක ඉවරයි. දැන් මේක මේ සරල program එක. කාසියක් උඩ දානවා උඩ දාලා check කරනවා head ද tail ද වැටෙන්නේ කියලා. head එක වැටෙනොත් head වැටෙනවා කියනවා tail එක වැටෙනොත් tail වැටෙනවා කියලා කියනවා. එච්චරයි. හරි. පොඩි program එකක්. හරි. අපි තව example එකක් බලමු. හරි මේ බලන්න. දැන් මේක මේ ටික රියල් ලයිෆ් එකේ එක්සැම්පල් එකක්. හොඳයි. හැබැයි තේ හදනවා වගේ කේස් එකක්. හරි. මේ බලන්න. ඔන්න begin කරා. ඊට පස්සේ දැන් මේ shape එක දැක්ක ගමන් අපි දන්නවා මේ තියෙන්නේ input එකක් කියලා. හොඳයි. මේ angle වෙච්ච rectangle එකක් තියෙන මොකටද? input එකක් හරි output එකක් හරි පෙන්නන. හොඳයි. දැන් මෙතන මේ මොකද කරන්නේ? වතුර ටැංකියක් පුරවන එක control කරන්න හදන්නේ. හොඳයි. එතකොට input කරන මොකද්ද? instruct to operate the water pump. හොඳයි. ඊට පස්සේ ඔන්න වතුර එනවා. එතකොට මෙතන process එකක් දාලා තියෙනවා water flows into the tank. ඒක ඇතුළේ වතුර පිරෙනවද? හොඳයි. ඊට පස්සේ මොකද්ද මේ කරන්නේ? මෙන්න decision එකක්. Is the tank full? ටැංකිය පිරීලාද කියලා බලනවා. හොඳයි. දැන් ටැංකිය පිරීලා නම් තවත් වතුර පුරවන්න ඕනේ නැහැ. ටැංකිය පිරලා ඉවරයි නම් ෆුල් නම් වතුර පුරවන්න ඕනේ අපි නවත්තන්න ඕනේ. හැබැයි ටැංකිය ෆුල් නැත්නම් මොකද කරන්න ඕන? is the tank full? no නම් අපි ආපහු යන්න ඕනේ මොකේද? අර කලින් ස්ටෙප් එකට යන්න ඕනේ. මේ ටැංකිය ෆුල් නැත්නම් කලින් ස්ටෙප් එකට යන්න ඕන. water flows into the tank. හරි. එතකොට ආයෙ වතුර පුරවන්න ඕන. ආයෙ චෙක් කරනවා ටැංකිය පිරලාද කියලා. හරි. එතකොට ටැංකිය පිරෙන කම්ම මෙයා මේ දිගින් දිගටම කරනවා. හරි. වතුර පුරවනවා චෙක් කරනවා පිරලා නැත්නම් ආයෙ පුරවනවා. හරි. ඊට පස්සේ වතුර පිරුණාට පස්සේ තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. මොකද ඊළඟ ස්ටෙප් එක instruct to stop the water pump. හරි. පම්ප් එක නවත්තන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. හරි. මම දැන් ඔයාලට වැඩක් දෙනවා. හරි. අටු කොලයක් ගන්න. කොලයක් අරගෙන හරි. කොලයක් ගන්න. හතර දෙනා. කොලයක් අරගෙන මෙන්න මේකට ෆ්ලෝ chart එක අඳින්න try කරන්න. හරි. ෆ්ලෝ chart එක ඇඳලා ෆොටෝ එකක් ගහලා මට දාන්න WhatsApp group එකට දාන්න. හරි.
මෙන්න මේ හොඳ තේ කෝප්පයක් හදන අපි දැන් මේ ස්ටෙප් ටික අඳුරගෙන තියෙනවා හොඳ තේ කෝප්පයක් හදන ස්ටෙප් ටික අපි අඳුරගත්තනේ මෙන්න ස්ටෙප් ටික මෙන්න මේ ස්ටෙප් ටික මෙන්න මේ ස්ටෙප් ටික හරි ඔන්න ඔය ස්ටෙප් ටික දාන්න බලන්න පුතේ ෆ්ලෝ chart එකකට මේ තේ කෝප්පයක් හදනවයි කියන තේ කෝප්පයක් හදන එක දාන්න බලන්න ෆ්ලෝ chart එකකට මම ඊට පස්සේ ඔයාලත් එක්ක වඳිනවා හොඳේ මුන් try කරා මම විනාඩි 5ක් දෙනවා 5කුත් වැඩි කම නැටක් ගලන් දිනවා දැන් මේ ස්ටෙප් මැදට තාම මොන හරි දැම්මට කමක් නැහැ හොඳේ දාන්න ඒවා තියෙනවනේ හිතලා දාන්න කමක් නැහැ ඇඳලා ෆොටෝ එකක් ගහලා දාන්න බලන්න මේ group එකට දැම්මම හරි WhatsApp group එකට හරි chat එකට ෆොටෝ එකක් දැම්මත් කමක් නැහැ නැත්නම් WhatsApp group එකට දාන්න දෙගෙන එකට දැන් මෙන්න මේ shape ටික තමයි පාවිච්චි කරන්න හොඳේ අපි දැන් අර chart එකකට ගත්තේ මෙන්න මේ shape ටික පාවිච්චි කරන්න flow chart එක අඳින්න හරිද දැන් වෙලාව ඇති නැත්නම් ටැබ් එකකින් ඕම් පෙන්නක් කමක් නැහැ කැමරා ඔන් කරලා මට ඒක පේනවා chat එක දැම්මම හොඳ WhatsApp එකට දැම්මම
ඉවර කට්ටිය දාන්න. හරියටම ඕනේ නැහැ. නිකන් අදහසක් ගන්න විතර මට ඕන. හොඳයි. අපි දැන් ඊට පස්සේ හරියටම බලමු කොහොමද හරියම විදිය කියලා. ඉතින් වැරදුනම කමක් නැහැ. කොහොමද හරියද? දාන්න බාන්න ෆොටෝ එක. හරි. දැන්ට කරපු ටික දාන්න. ඉවර කරන්න ඕනේ නැහැ. වෙලා යනවා මොනවද කියන්නේ. දැන්ට කරපු ටික දාන්න බාන්න ගෲප් එකට. ෆොටෝ එක ගන්න ෆෝන් එකේ. ඔව් හරිය. Now time is more than enough. ඔව් ඉක්මන් දාන්න. good. ඔන්න එක්කෙනෙක් දාලා තියෙනවා. very good. හොඳයි. ඉම්රාදා දාලා තියෙනවා. හොඳයි. හරි. හොඳ try එකක් start කරලා තියෙනවා. boil water. හරි. process එකට දාලා තියෙන add tea, add sugar. Mix together. Check sugar enough or not. එතන පොඩ්ඩක් අපි හදමු. හරි. හොඳ try එකක්. හොඳයි. අපි බලමු. very good. හරි. තේරෙන්නේ නැත්නම් කමක් නැහැ. හොඳයි. right. තව ගන්න කට්ටිය ඉන්නවද? මම කරන්නද? හරි. ඔන්න මම ගන්න. හොඳයි බලන්න. හොඳයි. හොඳයි. මේ දැන් ඉවර නම් දාන්න ගමන් නැහැ group එකට අනිත් කට්ටිය. මේ බලන්න. ඔන්න මම දැන් කරන්න හදයි.
හරි ඔන්න පුතේ තත්සරක් දාන්න බානේ බලන්න හරි තත්සර පුතා දාලා තියෙනවා start tea sugar boiled water tea sugar boiled water hari boiled water add tea add sugar mix together check sugar is enough or not හොඳේ මෙතන හොඳයි හොඳේ මේ සීනි මදි නම් අපි ආපහු මෙතෙන්ට ගිහිල්ලා sugar එකතු කරන්න ඕන good හරි ඊට පස්සේ enough නම් ඊළඟ step එකට යනවා හරි good හරි හරි පොඩි පොඩි අඩුපාඩු තියෙනවා බලමු හරියටම කරන්නේ කොහොමද කියලා මේ බලන්න අනික දැන් අනිත් එක තමයි දැන් මේකේ පුතේ මේ 100%ක් මේ විදියම කියලා කියන්නත් බෑ හොඳේ අපට ඕන විදිහට චේන්ජ් කරන්න පුළුවන් හොඳේ ඒ කියන්නේ සාමාන්‍ය ඕනම ප්‍රශ්නයක් අපි විසඳන්න ගියාපුවාම සොලියුෂන් කීපයක් තියෙනවා හොඳේ සොලියුෂන් ගොඩක් කරලා කීපයක් තියෙන්න පුළුවන් හොඳේ හරි අපි දැන් බලමු අපි දැන් මෙතන මේ ගත්ත ස්ටෙප් ටික අපි try කරමු බලන්න ෆ්ලෝ chart එකට ගන්න හරි මම එහෙනම් අපි දැන් අපි ෆ්ලෝ chart එකක් පුතේ අඳිනවා නම් මම මුලින්ම මේ වගේ ස්ටෙප් ටික මුලින්ම අඳුර ගන්න ඕන මුලින් මේ වගේ ස්ටෙප් ටික අඳුර ගන්න ඕන ස්ටෙප් ටික දන්නවා කියන්නේ මට ෆ්ලෝ chart එක අඳින්න පුළුවන් හොඳයි හරි මම මොකද්ද මම අපි මුලින්ම එන්නේ ස්ටාර්ට් එකනේ එතකොට අපි දන්නවා ස්ටාර්ට් එකේ ෂේප් එක මෙන්න මේවා හොඳ මහත වැඩි වුණා හරි ඔන්න මුලින්ම ස්ටාර්ට් එක තියෙනවා හොඳයි අන්තිම පොඩියටම ලියන්න ඕනේ ස්ටාර්ට් ඒතර අපි දන්නවා ස්ටාර්ට් එකේ ෂේප් එක මොකද්ද මෙන්න මේ ෂේප් එක හොඳයි ඒතර ෆ්ලෝ chart එක අපි ස්ටාර්ට් එක පෙන්නන්නේ මෙන්න මේ ෂේප් එකකින් ස්ටාර්ට් එක හරි එන්ඩ් එකක් හරි හොඳයි මම අදිනවා මේ ෂේප් එක අර හරියට මේ බෙහෙත් ටැබ්ලට් එකක් වගේ ෂේප් එකක් තියෙනවා හරි right ඊට පස්සේ මම මේ වගේ පල්ලෙහාට ඊතලයක් දානවා හොඳයි මොනවද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හොඳයි පල්ලෙහාට ඊතලයක් දැම්මා මේ ඊතල දිශාපති අනිවාර්යයෙන්ම තියෙනවා හොඳයි ඊතල යන දිශාව අනිවාර්යයෙන්ම තියෙනවා හරි අපි දැන් ඊළඟ මොකද්ද වැඩේ මෙන්න මේකනේ නේද boil water හොඳයි අපි දැන් වතුර රත් කරනවා හොඳයි ඉතින් දැන් මෙතන මට මෙහෙම ඕනනම් මෙහෙම කරන්න පුළුවන් ඕනනම් එක ස්ටෙප් එකක් දාන්න පුළුවන් මේ මොකද්ද කෙටල් එක පුරවනවා කියලා හොඳයි ඕනනම් එහෙම දාන්න පුළුවන් හරි කෙලින්ම මම ඒක කර අපිට ඕන අමතරව දාන්න පුළුවන් කියලා හොඳයි මම ඒකත් වැඩි හොඳට දාන්න හොඳයි මම දාන්න fill kettle එතකොට මේ fill kettle කියන එක මම process එකක් විදිහට තමයි ගන්න. හොඳයි. ඒක වැඩක් නේ. ඒ ඉඳ process එකක් විදිහට ගත්තේ. හොඳද? ඊට පස්සේ මොකද්ද කරන්නේ?
ඊට පස්සේ boil water. හොඳයි. ඊට පස්සේ එතන ඊතලේ පල්ලෙහාට. හොඳයි. ඊට පස්සේ මම ආයෙත් process එකක් දානවා. මොකද්ද? boil water. වතුර රත් කරනවා. boil water. හොඳයි. එතකොට මේකත් මම process එකක් විදිහට තමයි ගන්න. වැඩක් නේ ඒක. හරි. අපි කරන වැඩ boil water. හරි. දැන් ඊළඟ ස්ටෙප් එක මගේ මොකද්ද තියෙන්නේ? තේකොළ දාන එකනේ නේ. හැබැයි තේකොළ දාන්න කලින් මම දෙයක් චෙක් කරන්න ඕන. නේ? මම තේකොළ දාන්න කලින් මම චෙක් කරන්න ඕන නේද? වතුර බොයිල් වෙලාද කියලා. නේ? මම මේ බාගෙන නිමිච්ච වතුරට තේකොළ දාන්නේ නැහැ. මම අනිවාර්යෙන් වතුර බොයිල් වෙලාද කියලා පුතේ චෙක් කරන්න ඕන. එහෙනම් මම මේ ඩිසිෂන් එකට යන්න ඕන. හරි. මෙන්න මේ ඩිසිෂන් එකට ගිහිල්ලා බලනවා වතුර බොයිල් වෙලාද කියලා. හරි. තේරුණාද? මම ඩිසිෂන් එකක් දානවා. හරි. එතකොට ඩිසිෂන් එකක් දාන පුතේ මෙන්න මේ ෂේප් එකේ. හරි. මෙන්න මේ ෂේප් එකේ. අර සමචතුරස්‍රයක් ස්ක්වයර් එකක් පැත්ත ගැහුවා වගේ. හරි. කැරකුවා වගේ පොඩ්ඩක්. හරි. එතකොට වතුර බොයිල් වෙලාද කියලා චෙක් කරනවා. හරි. මම නිකන් කෙටියෙන් ලියන්න water boiled කියලා. හරි. B O I L E D. හරි. water boiled. ප්‍රශ්නාර්ථයක් දානවා. හරි. එතකොට මෙතනින් අපේ පල්ලෙහාට ඊතලේ තියෙන ඊළඟ ස්ටෙප් එක විදිහට වතුර රත් කරා ඊට පස්සේ චෙක් කරනවා water boiled කියලා චෙක් කරනවා. මෙතන heat water කියලා දාතේ boil water ද heat water කියලා කියන්නේ රත් කරනවා කියනවා. එතකොට no නම් වතුර boil වෙලා නැත්නම් මොකද කරන්නේ? මම ආයෙ මෙතෙන්ට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට එනවා. ආයෙ heat කරනවා වතුර. ආයෙ boil කරනවා. හරි. එතකොට මෙතනින් years නම් තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. හරි. මෙතනින් years නම් තමයි මම sugar add sugar කියන ඊළඟ ස්ටෙප් එකට යන්නේ. හොඳයි. තේරුණාද? එතන තේරුණාද? හොඳයි. අපි දැම්මේ මොකද්ද? මේ ඩිසිෂන් එකක් දැම්මේ පුතේ. හොඳයි. මේ ඩිසිෂන් එකක් කියන්නේ හැම වෙලාවෙම අපි years no කියන එක තමයි චෙක් කරන්නේ. මේක වෙලාද? මේක වෙලා නැද්ද? මේක සම්පූර්ණ වෙලාද? අන්න ඒ වගේ මොකක් හරි කන්ඩිෂන් එකක් තමයි චෙක් කරන්නේ හැම වෙලේම. හරි. එතකොට වතුර රත් වෙලාද? no නම් මම ඇරෝ එකක් දානවා ආයෙ ඔයා මෙතෙන්ට ගිහිල්ලා ආයෙ රත් කරන්න. ආයෙ ඊට පස්සේ චෙක් කරනවා වතුර රත් වෙලාද කියලා. එහෙනම් years නම් තමයි මම ඊළඟ ස්ටෙප් එකට යන්නේ. හොඳද? හරි. දැන් මම ඇඩ් කරන්න ඕන add tea and sugar. හොඳයි. add tea add sugar. හොඳයි. මම එහෙනම් ඕන ඉන්පුට් එකක් දානවා. හොඳයි. add tea. මේ add tea කියන එක මම ඉන්පුට් එකක් විදිහට දෙනවා. හොඳයි. ඊට පස්සේ මොකද්ද මම කරන්නේ? මම sugar දානවා. add sugar. add sugar. හොඳයි. ඒකත් ඉන්පුට් එකක් විදිහට තමයි යන්නේ. හොඳයි. අපි ඉදමදි වේ. හරි. right.
ඔන්න දැන් මම ඊට පස්සේ මොකද්ද කරන්නේ මම ඊට මඳුර මේ පැත්තට ගන්නවා හොඳ ඊට පස්සේ මොකද කරන්නේ හොඳ මම ඊට පස්සේ මොකද කරන්නේ තනිතලයක් එන්නේ මම හොඳට මික්ස් කරන්න ඕනේ මම දානවා process එකක් process එකක් මම කොහොමද දාන්නේ මම ලියලා ඉන්න stir together S T I R stir together උතර මේක process එකක් process එක අපි කොහොමද දාන්නේ rectangle එකකින් තමයි දාන්නේ හොඳයි හරි එතකොට මුලින් පටන් ගත්ත start කරා ඊට පස්සේ process එකක් දැම්ම fill kettle කේතලේ පුරවන්න ඊට පස්සේ heat boil water හොඳයි ඊට පස්සේ decision එකක් මම දැම්මා check කරනවා වතුර boil වෙලාද කියලා check කරනවා yes නම් අවුලක් නැහැ ඊළඟ step එකට යන්න පුළුවන් no නම් ආය ආපස්සට ගිහිල්ලා ආය රත් කරනවා හොඳයි ඒතකොට ආය එනවා වතුර රත් වුණාට පස්සේ යනවා පල්ලෙහාට ඊළඟ step එකට යනවා yes add tea පල්ලෙහාට ගියා add sugar හොඳයි තේකොළ දැම්මා සීනි දැම්මා ඔන්න දැන් කලවම් කරනවා right කලවම් කරාට පස්සේ මම මොකද කරන්න ඕන මම දැන් check කරන්න ඕන පුතේ මොකද්ද sugar ඇද්ද කියලා check කරන්න ඕනේ මං ආයෙ decision එකක් දානවා is sugar enough මේක හොඳට තේරුම් ගන්න ඕන එකක් හොඳේ මේ concept එක ENOUGH හොඳේ sugar enough ද කියලා check කරනවා හොඳේ මේක ලස්සනට ගන්න ඕනේ දැන් දෙන්න කිව්වට පස්සේ හරි sugar enough නැත්තම් මොකද කරන්නේ සීනි මදි නම් යනවා මෙන්න මේ step එකට ආපහු යනවා add sugar කියන step එකට හොඳේ no නම් ආය යනවා sugar add කරන්න කලවම් කරන්න ආයෙ check කරනවා සීනි ඇද්ද කියලා ඔව් සීනි ඇතිනම් මොකද කරන්නේ සීනි ඇතිනම් yes නම් සීනි ඇතිනම් අපි ඉවරයි හොඳයි stop ඒ සීනි ඉවරයි කියන්නේ ගාන්ඩාව කියන්නේ තේක හැදෙලා ඉවරයි හොඳයි තේරුණා මේක මට නොදෙන්න යන අර මොකක් සර්පයා ගියා වගේ එහෙම ගියා ගණන් ගන්න බා ඔය ටික පල්ලෙහාට ලියා ගන්න ඕනේ හොඳයි දැන් මේ ස්ටර් ටුගෙදර් වලින් පස්සේ මේ ඊතලේ පල්ලෙහාට දාලා ලියා ගත්තා නම් හරි හරි ඕක ලියා ගන්න ඇඳ ගන්න මේක ඇඳ ගන්න මේ example කියලා දාලා ලියන්න example කියලා දාලා මේක ලියලා දෙන්න හොඳයි example කියලා දාලා ලියන්න flowchart for preparing a teacup example කියලා දාන්න flowchart for preparing a teacup කියලා දාලා මෙන්න මේක අඳ ගන්න පුතේ flowchart for preparing a teacup දැන් මතක තියාගන්න මේවා අමාරු ඒවා නෙවෙයි හොඳේ මේවා තමයි ලේසි ඒවා
හොඳද? එතකොට මේ වගේ දේවල් හොඳට ඔලුවට ගන්න ඔයාලා දැන් ඉඳන් පොඩ්ඩ ඔයාලගේ ඔලුව ප්‍රැක්ටිස් කරන්න ඕන. හොඳද? එහෙනම් මේවා අමාරු නෑ. මේවා හිතන්නවත් මේවා අමාරු කියලා. හොඳද? මේට වඩා කම්ප්ලෙක්ස් දේවල් ඔයාලගේ සිලබස් එකේ තියෙනවා. හොඳද? අපි පොඩ්ඩ මේවා ඔලුවට දාගමු. හොඳද? එහෙනම් මේවා මට දැන් මේවා ලේසි මේවා හොඳ. හොඳට හිතන්න ඕන. ඔලුවෙන් හිතන්න ඕන. ඒක ඩග්ගල් මේවා ලේසි. මම මේ ගෲප් එකකට දාන්න ගෲප් එකකට දැම්මා. ඉවරයි කියන්න.
ඉවරයි සර්. good අනික කටයුතු කරේ නේද හරි අපි දැන් තව එක්සැම්පල් එකක් ලියමු හොඳයි මේක තේරුම් නැති කාට හරි කවුරු ඉන්නවද අපි මේ දැන් කරපු එක ක්ලියර් නැති දැන් තියෙනවද දැන් පුතේ මේකේ දැන් මේ දැන් මෙන්න මේවා දැන් අපි add t කියන එකයි මෙන්න මේ add t කියන එකයි මෙන්න මේවා අපි දැම්මේ input විදියට තමයි මේවා දැම්මේ හොඳේ හොඳද මේවා අපි input විදියට තමයි දැම්මේ input tag කියලා කියන්නේ දෙයක් එකතු කරනවා හොඳේ get the number අපි number එකක් ලබා ගන්න ඕන මේ අනේ වගේ input හරි අපි දැන් පුතේ තව එක්සැම්පල් එකක් අපි කරලා බලමු තව එක්සැම්පල් එකක් කරලා බලමු දෙවෙනි එක්සැම්පල් එක ලියන්න එක්සැම්පල් පල්ලෙන් ලියන්න එක්සැම්පල් 2 කියලා දාලා ඒක ලියන්න check the find the largest number from two numbers. Find the largest number from two numbers. Clear? Example 2 के डाल दिया ना find the largest number from two numbers. හරි දැන් එතකොට හරි දැන් අපි නිකන් හිතමු බලන්න දැන් නම්බර් දෙකක් තියෙනවා නම් හොඳයි දැන් අපේ ප්‍රශ්නේ මේකයි නේ අපේ ප්‍රශ්නේ තමයි නම්බර් දෙකකින් ලොකුම නම්බර් එක හොයන්න ඕන අපි හිතමු නම්බර් දෙකක් තියෙනවා 50යි 25යි මොකක් හරි නම්බර් දෙකක් ඔය දෙකේ විශාල සංඛ්‍යාව හොයා ගන්න ඕනේ හොඳයි දැන් අපි දන්නවා දැන් ඕන ප්‍රශ්නයක් විසඳන්න කිව්වොත් අපේ ඉන්පුට් තියෙනවා හොඳයි ප්‍රොසෙස් එක තියෙනවා අවුට්පුට් එක තියෙනවා හොඳයි මේ තුන තියෙන්නේ එතකොට මේකේ ඉන්පුට් එක මොකද්ද මේකේ ඉන්පුට් එක තමයි two numbers හොඳයි අපි ගමු ඔක්කොම A and B two numbers it හරි දැන් ඔන්න process එක තමයි අපි දැන් නම්බර් දෙකකින් මොකද ලොකුම නම්බර් එක කියලා හොයන්න යද්දී අපිට මෙහෙම පුළුවන් නේද අපි මුලින්ම ගන්නවා නම්බර් දෙක ගන්නවා get two numbers ඊට පස්සේ මට පුළුවන් නේද ඔන්න get two numbers as A and B කියලා ගන්න. හොඳයි. A කියන්නේ මේ නම්බරේ B කියන්නේ මේ නම්බරේ කියලා මම ගන්නවා. හොඳයි. ඊට පස්සේ මම මෙහෙම චෙක් කරනවා. හොඳයි. මම බලනවා check A greater than B ද කියලා බලනවා. හොඳයි. දැන් මොකක් හරි නම්බර් දෙකක් තියෙනවා. මම නම්බර් දෙක ගන්නවා A B කියලා ගන්නවා. A කියන්නේ 50 B කියන්නේ 20 කියලා ගන්නවා. හොඳයි. ඊට පස්සේ මම බලනවා check A greater than B ද කියලා බලනවා. හොඳයි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? එහෙනම් හොඳයි. A එක B ට වඩා වැඩි නම්
if yes නම් මම මොකද්ද කියන්නේ මම ඩිස්ප්ලේ කරනවා display A is bigger හොඳයි if no නම් display B is bigger හොඳයි එච්චරයි හොඳයි ඔන්න ඊට පස්සේ finish ඒතකොට output එකට අපිට එනවා largest number එක එනවා හොඳයි largest number එක අපිට output වෙනවා හොඳයි is bigger than largest කියලා දැන් ඔන්න මෙන්න අපේ දැන් step ටික මෙන්න අපේ දැන් step ටික හොඳද දැන් අපි මොකද කරන්නේ අපි දැන් මේක අඳුම් බලන්න flow chart එක දැන් අපි අඳුම් බලන්න මේක flow chart එක හොඳයි දැන් මේකට flow chart එක අඳින්දී මෙහෙම හදා අඳින්න ඕනේ මේ බලන්න කලින් ඇඳ වගේම තමයි හැබැයි කලින් එකට වඩා මේක ලේසි හොඳ මේ flow chart එක ලේසි කලින් එකට වඩා මේ බලන්න හරි ඔන්න මම දැන් ස්ටාර්ට් කරනවා හොඳ කලින් වගේම තමයි හොඳ ස්ටාර්ට් කරා ස්ටාර්ට් හොඳද ඔන්න ස්ටාර්ට් එකේ ෂේප් එක ඇඳලා පොඩ්ඩක් ඒක ඇදවුණ ගණන් එපා හරි දැන් මොකද කරන්නේ දැන් ඔන්න ඉන්පුට් එකක් දෙන්න ඕන get two numbers as ab හොඳයි දැන් මම දන්නවා මම ඉන්පුට් එකක් පුතේ දෙන්නේ කොහොමද මෙන්න මේ ෂේප් එකෙන් තමයි දෙන්නේ හොඳයි parallelogram හොඳයි එහෙම නැත්නම් ඇද වෙච්ච rectangle එක හොඳයි මම ලියනවා get two numbers as A B හොඳයි ඔන්න මගේ ඉන්පුට් එක හරි get two numbers as AB දැන් මොකද කරන්නේ ඊට පස්සේ decision එකක් දානවා හොඳයි මේක ලේසි හොඳයි මොකක්ද අපේ decision එකට දාන්නේ check A greater than B ද කියලා check කරනවා හොඳද check A greater than B ද කියලා check කරන්න හොඳයි හරි ඔන්න ඉන්පුට් එකක් තියෙනවා get two numbers as AB ඊට පස්සේ check කරනවා A greater than B ද කියලා හොඳයි මම yes නම් මොකද කරන්නේ මම yes නම් මොකද කරන්නේ මම output කරනවා output කරන symbol එක මොකද්ද අරකම තමයි හොඳයි මේ input output පුතේ දෙකටම එකම symbol එකක් තමයි තියෙන්නේ හොඳයි එකම symbol එකක් තමයි තියෙන්නේ හොඳයි මම වෙන පාටකින් යන්න මම output කරනවා A is largest A is largest
එතකොට නෝනම් මොකද කරන්නේ? මම නෝනම් ඩිස්ප්ලේ කරනවා මේක. නෝනම් ඩිස්ප්ලේ කරනවා B is largest කියලා. B is largest. ඔන්න අපේ මේ මෙතන ස්ටෙප් එක කියන්නේ. B is largest. හරිද? දැන් මේ flow chart කියන ඔන්නම අදින්න. හරිද? අර shape ටික තමයි නැවත නැවත පාවිච්චි කරන්නේ. හරිද? input එක නම් මේ shape එක, decision එක නම් මේ shape එක. හරිද? එතකොට මෙතන yes නම් මේක, no නම් මේක. ඔන්න ඊට පස්සේ program එක ඉවරයි. හරිද? මේක යනවා මේ දෙකම යනවා end එකට. start stop හරි end හරි. stop. මෙන්න මේ විදිහට. හොඳද? ඔන්න පුතේ සරල ප්‍රෝග්‍රෑම් එක. මොකද්ද? නම්බර් දෙකකින් විශාලම සංඛ්‍යාව හොයන ගැටලුව. හොඳයි. එතකොට අපේ ඉන්පුට් එක තමයි two numbers. A B කියන නම්බර් දෙක ගන්නවා. හොඳයි. එතකොට process එකේ මොකද කරන්නේ? නම්බර් දෙක ගත්තා check කරනවා A greater than B ද කියලා. හොඳයි. A විශාලයි නම් A largest කියලා කියනවා. එහෙම නැත්නම් B largest කියලා කියනවා. හොඳයි. stop. හොඳයි. දැන් පුතේ මේක ඇඳ ගන්න මෙන්න මේ වගේ ඔය වම් පැත්තෙන් මේ ටික ලියලා වම් පැත්තේ මේ ටික ලියලා දකුණු පැත්තේ flow chart එක ඇඳ ගන්න මේ වගේ ඒ රටාවටම ඔයගොල්ලෝ මාතෘකාව ලියුවානේ find the largest number from two numbers කියලා මාතෘකාව ලියුවා ලියලා ඊට පස්සේ වම් පැත්තේ මේ ටික ලියලා දකුණු පැත්තේ flow chart එක ඇඳ ගන්න බලන්න ටක් ගාලා දෙක එතකොට පුතේ මතක තියාගන්න දැන් මේ පාඩමේ ඉස්සරහට මේවා හොඳට ඕන වෙනවා. හොඳයි. මේවා ගැන හොඳ අදහසක් තියෙන්න ඕන. එතකොට ඔයාලා ලේසි ස්ක්‍රැච් වලින් අලුත් ප්‍රෝග්‍රෑම් හදන්න. ස්ක්‍රැච් වලදී ලෙසන් ටික කරන්න ලේසි. හොඳයි. ඒතර මේ ටික හොඳට ඔළුවේ තියෙන්න ඕන. හොඳයි. මම මේ ටික කරන්න මුලින්ම ඔයාලට. තියාගන්න බලන්න. ඉවරද? එක දුවක් නැති වුණා නේද? ඩේටාවත් ප්‍රශ්නයක් ආවද දන්නේ නැහැ නේද? මේ කවුද මලින්ද පුතා නේද මේ ස්ක්‍රැච් එක දාගන්න බැරුව හිටියේ. ඔයා පුතේ ස්ක්‍රැච් එක දාගන්න try කරන්න බැරි වුණොත් මට WhatsApp කියන්න මැසේජ් එකක් දාන්න. මම එහෙම වුණොත් Okay.
මම අර Zoom වලින් හරි log ගලා මම දාලා දෙන්නම් හොඳ try කරලා බලන්න බැරි වුණොත් කියන්න ඒ වරණ කියන්න මේ මම දැන් මේ ක්ලාස් එක රෙකෝඩ් කරනවා මම දාන්නම් group එකට පස්සේ රෙකෝඩින් එකක් දාන්න ඔයාලට ඒතර ආය බලන්න ඕන නම් පස්සේ බලන්නත් පුළුවන් මම සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් මේක කරනවා මේ මම රෙකෝඩ් කරලා group එකට දානවා වීඩියෝ එක මම කලින් සතියේ වීඩියෝ එකක් දාන්න ඒකට දාන්න බැරි වුණා ඔයාලට මම එකක් දාන්න finish sir. හරි හරි දැන් පුතේ දැන් ඔය අපි මේ බැලුවේ පොඩිව අමතර දෙයක් බැලුවේ ඇත්තටම ඔයාලගේ මේ 8 වසරේ ඔයාලු ගන්න එක. හරි ඔය ෆ්ලෝ chart අඳින එක 8 වසරේ තමයි ඔයාලු මුලින්ම තියෙන්නේ. අතේ අයේ තියෙනවා අතේ පොඩ්ඩක් තිබුණා වදක විදියට. එතකොට මම දැන් පොඩි මතක් කිරීමක් කරේ ඔයාලට ෆ්ලෝ chart වල තියෙන මොකද්ද concept එක ඒ shapes වලින් මොකද්ද කියන්නේ. හරි ඒක තමයි මම මුලින්ම ඔයාලට කිව්වේ. දැන් අපි දැන් ඉගෙන ගන්න ඕන ඊට පස්සේ දැන් මේ ඔයාලගේ පොතේ තියෙන පුතේ මේ තියෙන්නේ selection හරි simple selection තව තියෙනවා මේ selection out of many options ඊට පස්සේ මේ repetition ඔය වගේ වචන ටිකක් තියෙනවා හරි අපි දැන් ඕවට යන්න කලින් අපි මුලින් බලමු මේ ඇත්තට මොකද්ද වචන වලින් කියන්නේ කියන එක හරි එතකොට අපිට අපි මුලින්ම අඳුර ගන්න ඕනේ මෙන්න මේක. මොකද්ද මේ control structures කියන්නේ කියන එක. control structures කියලා කියන්නේ මොකද්ද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. හොඳද? දැන් පුතේ ලියන්න මාතෘකාවක් control structures කියන. ලියන්න මාතෘකාවක් control structures. හොඳද? හරිද? හරි. දැන් මේ control structures කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. හොඳ. දැන් අර මම අර කිව්වනේ මේ මොකද්ද මේ මම අර කියවන අර මම මුලින්ම කිව්වේ පරිප්පු හදන ඇල්ගොරිතම් එක දන්නවද කියලා මම අහන්නේ නේ පරිප්පුවක් හදන ඇල්ගොරිතම් එක දන්නවද කියලා එවනේ ඒ කියන්නේ මොකද්ද පරිප්පුවක් අපි ගෙදර හදනවා නම් ෆලෝ කරන්න ඕනේ ස්ටෙප්ස් ටික හොඳේ දැන් පුතේ එතකොට අන්න දැන් අපි හඳුරගත්තොත් පරිප්පුවක් හදන ස්ටෙප්ස් ටික ඔය ස්ටෙප්ස් වල අපිට එක එක රටාවක් හම්බ වෙනවා හොඳේ ඔය ස්ටෙප්ස් ටික අපි ලයින් අප් කරගත්තොත් ඔය ස්ටෙප්ස් ටික අපි ලයින් අප් කරගත්තොත්
හොඳයි. හරියට දැන් මෙතනත් අපි මේ ස්ටෙප් ටික ලයින් අප් කරගත්තේ නේ. මේ boil water, add tea, add sugar අන්න ඒ වගේ ඒ ස්ටෙප්ස් එක අපි ලයින් අප් කරගත්තට පස්සේ හොඳද? ඒ ටික ලයින් අප් කරගත්තට පස්සේ අපිට මේ රටා තුනක් හම්බ වෙනවා. රටා තුනක් හම්බ වෙනවා. හොඳද? පොඩි පැටර්න් තුනක් හම්බ වෙනවා. හරිද? ඒ පැටර්න් තුන තමයි අපි මේ control structures කියලා කියන්නේ. හොඳයි. පැටර්න් තුන තමයි sequence, selection, repetition කියන තුන. හොඳයි. දැන් ඔය sequence කියලා කියන්නේ එක දිගට අනිවාර්යයෙන් මේ පිළිවෙලට කරන්න ඕනේ. හොඳයි. ඒ කියන්නේ ඒ ස්ටෙප්ස් එක මාරු කරන්න බෑ. හොඳයි. අර හරියට දැන් පරිප්පුවක් හදනවා නම් පරිප්පු ටික හොදලා වතුර දාලා ඊට පස්සේ අපි ඒකට කපලා දාන්න ඕන මොනවද? ලුණු, අම්මිරිස් ඒව ටික. හොඳයි. එතකොට ඒ ස්ටෙප් ටික හරියට යන්න ඕන. හොඳයි. අපි දැන් පොල් කිරිත් දාලා ලිපේ තියලා ඉදෙන්න කිට්ටු වෙද්දි ඔකට මේ ලුණු කෑලි අම්මිරිස් දාලා හරියන්නේ නැහැනේ. දැක්කද? අන්න ඒ වගේ ස්ටෙප්ස්. හොඳයි. අන්න එක දිගට යන ස්ටෙප්ස් වෙනම තියෙන්න පුළුවන් මේ වගේ. හොඳයි. එතකොට අන්න ඒ වගේ ඒවාට තමයි සීක්වන්ස් එකක් කියලා කියන්නේ. එක දිගටම යන ඒවා. හොඳයි. ඒ වගේ ඕඩර් එක පන්නන්න බෑ. හරියට පඩි පෙළක් වගේ. හොඳයි. හරියට පඩි පෙළක් වගේ. හොඳයි. හරියට දැන් හිතන්න ඕගොල්ලෝ ඇඳුමක් අඳිනවා නම් ඒත් එහෙමනේ. දැන් ඇතුළට අඳින්න ඕනවා පස්සේ අඳින්න බෑනේ. ඒව ටික අනිවාර්යෙන් කලින් අඳින්න ඕනේ. ඒ ටික ඇඳලා තමයි පිටින් අඳින ඒවා ටික අඳින්න ඕනේ. හොඳයි. දැන් සපත්තු දාලා මේස් දාන්න බෑනේ. අනිවාර්යෙන් මේස් දාලා තමයි සපත්තු දාන්න ඕනේ. ඒ ස්ටෙප් ටික ඒ අන ස්ටෙප් ටික පඩි පෙළක් යනවා වගේ ඒ පිළිවෙලටම කරන්න ඕනේ. හොඳයි. ඒතකොට සීක්වන්ස් කියලා කියන්නේ අන්න ඒකට. සීක්වන්ස් එකක්. එක දිගට. හොඳයි. සිලෙක්ෂන් කියලා කියන්නේ choice එක. හොඳයි. සිලෙක්ෂන් කියලා කියන්නේ මේක මෙහෙම නම් මෙහෙම, එහෙම නැත්නම් මෙහෙම. හොඳයි. ඒ කියන්නේ දෙකෙන් එකක් තමයි. හොඳයි. දෙකම නැහැ. හොඳයි. දෙකෙන් එකක්. සිලෙක්ෂන් එක කියලා කියන්නේ අන්න ඒ වගේ. හොඳයි. දැන් උදාහරණයක් විදිහට අපි දැන් අර ගත්තේ අර නම්බර් දෙකක් විශාලද කියලා බලනවා. ලොකුද පොඩිද කියලා. හොඳයි. A ද ලොකු A greater than B ද කියලා බලනවා. හොඳයි. එතකොට A B ට වඩා විශාලයි නම් පෙන්වන්නේ මේක A විශාලයි කියලා. එහෙම නැත්නම් B විශාලයි කියලා පෙන්වනවා. හොඳයි. එතකොට සිලෙක්ෂන් එක කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ එක choice එකයි තියෙන්නේ. හොඳයි. choice දෙකක් නැහැ. හොඳයි. එක choice එකයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රෝග්‍රෑම් එක එක්කෝ yes පැත්තෙන් යනවා එහෙම නැත්නම් no පැත්තෙන් යනවා. දෙකෙන්ම යන්නේ නැහැ. දැන් repetition එකක් කියලා කියන්නේ අර අනිත් එක. මොකද්ද? දැන් හිතන්නකෝ පරිප්පුවක් අපි හදනවා. හොඳයි. ඩාල් කරියක් හදද්දී අපි ලුණු දානවනේ. හොඳයි. අපි ලුණු දානවා. හොඳයි. එතකොට අපි ලුණු ඇද්ද මදිද කියලා චෙක් කරනවා. හොඳයි. ලුණු මදි නම් ආය ලුණු දාලා ආය කලවම් කරනවා. ආය චෙක් කරනවා. ලුණු මදි නම් ආය දාලා ආය කලවම් කරනවා. හොඳයි. අන්න ඒවට තමයි repetition එකක් කියලා කියන්නේ. හොඳද? එතකොට ඔන්න ඔතන තමයි පුතේ තියෙන්නේ. හොඳයි. 10 වෙලානේ. ඉතින් මතයි මේ ටික ලියා ගන්න පුළුවන්ද? කෙනෙක් ගිහිල්ලානේ 10ට. ලියන පුතේ මේ මෙන්න මේ කාරණාව ලියන්න. ඊට පස්සේ අපි නවත්තමු. ලියන්න an algorithm may include one or more control structures. Out of three. එතකොට ඊට පල්හැන් ලියන්න three types of control structures
three types of control structures are there. Okay? Three types of control structures are there. Three types of control structures are there. හොඳද? දැන් මෙතන එක දෙක තුන දාලා අපිට මේ දොර ලියාගන්න ඉච්චරයි. හරිද? එක දාලා ලියන්න sequence, එක දාලා ලියන්න sequence, දෙක දාලා selection, තුන දාලා repetition. හරිද? Sequence, selection, repetition. Sequence, selection, repetition. ලියාගන්නවා ටික අපි ඔතනින් පුතේ පන්තිය නවත්තමු. හොඳයි. ඉවරයි නේද කියන්න? ඉවරයි සර්. හරි. අපි අනිත් දුවත් ඉවරයිනේ. හරි. ඔව් මම පුතේ රෙකෝඩින් එකක් දානවා ගෲප් එකට. පස්සේ එකක් බලන්න අවශ්‍ය නම්. හරි. අපි එන පුතේ ඔතනින් පන්තිය නවත්තමු. නේ? පැය වුණානේ. දැන් නිදිමතක් හිතවලට. අපි නා next week හම්බෙමු. එහෙනම් කටියරම good night. Good night, sir. Good night පුතේ. හරි.